ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ අපස උසස් පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණ විෂය පිළිබඳවයි. මෙහිදී අපස උසස් පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණ විෂයේ 13 වන වසරේදී 3 වෙනි වාරයේදී ඉගෙනගෙන විෂයකයන් තමයි සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ. නමුත් අපගේ 3 වෙනි වාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ 10.5 අණු ඒකකයෙන්. නමුත් 10.5 අණු ඒකකයෙන් ආරම්භ කළහොත් ඔබට ටිකක් අපහැදිලි විය හැකියි. එම නිසා 10 ඒකකය ආරම්භයේ සිට අපි සාකච්ඡා කිරීමට පටන් ගනිමු. එහිදීත් 10.3 ඒකකය තමයි ඔබට වඩා ක්‍රියාකාරී ඒකකයක් තියෙන්නේ. එම නිසා අපි එතන සිට ඔබට ගැටලු සහගත ස්ථානත් ඇත්තේ වගේ ස්ථානයක අනිත් ඒකකයන් ඔබට පහසු ඇති. අපි 10.3 ඒකකයේ සිට ක්‍රියාත්මක කරමු. මේ 10 නිපුණතාවය වන්නේ බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කරගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කරයි යන්න. එහිදී HTML5 භාවිතයෙන් තමයි මේ කාර්ය ඉටු කිරීමට අපේක්ෂා වන්නේ. එහි නිපුණතා මට්ටම 10.3 වෙබ් පිටුවක් ක්‍රියාවට නැංවීමට අදාළ වූ HTML උසුලන එනම් HTML tag හඳුනා ගන්නවා. ඒ තමයි මේ නිපුණතා මට්ටම වන්නේ. එම නිපුණතා මට්ටමේ ඉගෙනුම් පළ වන්නේ වෙබ් පිටුවක අන්තර්ගතයේ වින්‍යාසය එනම් arrangement විශ්ලේෂණය කරනවා. ඒ වගේම වෙබ් පිටුවක අන්තර්ගතයේ සංවිධානය organization විශ්ලේෂණය කරනවා. අනතුරුව වෙබ් පිටුවක් නිර්මාණය කරයි. මෙමගින් ඔබට සරල වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට හැකියාව ලබා ගන්න පුළුවන්. HTML හැඳින්වීම. HTML අනුව වෙබ් පිටු සෑදීම සඳහා යොදා ගන්නා සම්මත සලකුණු කිරීමේ භාෂාවකි. එනම් එයට තවත් HTML hypertext markup language යන ලෙසත් හඳුන්වනවා. එනම් අදිපාට සලකුණු කිරීමේ භාෂාව ලෙස හඳුන්වනවා. HTML තුලින් වෙබ් පිටුවක ව්‍යුහය විස්තර කළ හැකියි. ඒ වගේම HTML මූලිකාංග එනම් elements මාලාවකින් සමන්විත වෙනවා මේ HTML භාෂාව. ඇත්තටම HTML කියන්නේ පරිගණක සම්පූර්ණයෙන්ම පරිගණක භාෂාවක් නෙවෙයි. අපි මේකට කියනවා scripting language එකක් කියලා. ඒ කියන්නේ HTML පරිගණකයේ තනියම ක්‍රියාත්මක කළ නොහැකි වෙනවා. ඒකට තවත් කෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එනම් ඊළඟට බලන්න මූලිකාංග HTML මූලිකාංග මගින් අන්තර්ගතය පෙන්වන්නේ කෙසේදයි අතරීක්ෂුවට පවසයි. මොකද්ද මේ අතරීක්ෂුව කියන්නේ? ඔබ දන්නවා වෙබ් බ්‍රවුසර්ස් අපි සිංහලෙන් කියන්නේ අතරීක්ෂුවක් කියලා. එතකොට වෙබ් බ්‍රවුසර් එකක් නැතුව මෙම HTML මූලිකාංග එහෙම නැත්නම් මේ elements එහෙම නැත්නම් tags මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට HTML කේතයක් ක්‍රියාත්මක කිරීමට නම් මේ වෙබ් අතරීක්ෂුවක් අවශ්‍යයි. ඒක නිසා අපි මේකට කියනවා scripting language එකක් කියලා. ඒ වගේම HTML මූලිකාංග එනම් elements tags එහෙම නැත්නම් උසුලන මගින් නිරූපණය කරන බව මේදී අපිට පැහැදිලි කරන්න පුළුවන්. අපි තවදුරටත් මේ ඉදිරියට යන විට අපිට පෙනී යනවා මේ කොහොමද අපි ඉටු කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් සරල වෙබ් පිටුවක් බැලුවොත් එහි මේ වගේ වෙබ් පිටුවේ ශීර්ෂයක් පවතිනවා. ඒ වගේම වෙබ් පිටුවේ බඳ ප්‍රදේශය පවතිනවා. මේ තියෙන්නේ ඔබ බහුලව භාවිත කරන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියයි. අපි ඉදිරියට බැලුවොත් අපි බලමු ඊටාම සරල වෙබ් පිටුවක් සකස් කරන්නේ කෙසේද කියලා. දැන් මේ පේලි 5 ලිව්වත් අපිට වෙබ් පිටුවක් සකස් කරගන්න පුළුවන්. ඊටාම සරලම වෙබ් පිටුවක් වෙනවා මේ වෙබ් පේජ් එකක් වෙනවා. මොකද්ද මේ අන්තර්ගතයේ තියෙන්නේ? HTML කියලා වචනයක් ඔබට දකින්න පුළුවන්. අර කුඩා සහ විශාල
ලක්කුණු දෙකකින් වට වෙච්ච. එයට අපි කියනවා මේ HTML tag එකක් කියලා. එහෙනම් උසුලනයක්. HTML උසුලනයක් කියන්නේ අන්න එයටයි. එය අවසන් වෙනවා අන්තිමේදී ඔබට පේනවා /html යයි සඳහන් වෙනවා. ඒ කියන්නේ HTML මේ කේතය අවසන් වෙන්නේ ඒ උසුලනයේ අන්තිමට තියෙන /html තමයි ඒ අවසන් වෙන්නේ. ඒ කියන්නේ එක එලිමන්ට් එකක් පවතිනවා අර මුල්ම ටැග් එකේ සිට අවසන් ටැග් එක දක්වා ප්‍රදේශයම එම එලිමන්ට් එක වෙනවා. ඉන් අනතුරු බැලුවොත් body කියන ටැග් එක අවසන් වෙනවා /body කියන ටැග් එකෙන්. ඒ අතරතුර ආයිත් තිබෙනවා p සහ /p අතර ගුරු ගෙදර ඔබ මේ වැඩසටහන පිළිබඳව තමයි ලියවිලා තියෙන්නේ. දැන් ඒ p කියන්නේ පැරග්‍රාෆ් එහෙම නැත්නම් පැරා යන්නයි. අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බැලුවොත් අපි බලමු කොහොමද මේක ක්‍රියාත්මක කරනකොට එන ප්‍රතිඵලය මොකක්ද කියලා. මේ මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක simple page එක example 1 මම මේක විවෘත කරනවා කොමක් එකද මේ අතර ඉක්සුවත් සමග. එහෙනම් web browser එකත් එක්ක මොකද්ද web browser එක open with Internet Explorer. බලන්න. එතකොට ඔබට පේන්නේ අර HTML එහෙම නැත්නම් body කියන tag ඔබට පේන්නේ නැහැ. ඔබට පේන්නේ අර පැරා යන්න ඇතුළ තියෙන ගුරු ගෙදර යන ප්‍රකාශය විතරයි. එයින් ඔබට පේනවා මේ ඊටාම සරල වෙබ් පිටුවක ප්‍රතිඵලය තමයි ඔබ මේ දකින්නේ. අපි ඉදිරියට යමු. අපි මේ වෙබ් පිටුවට ටයිටල් එකක් එකතු කරන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ වෙබ් පිටුවේ මේම කේතේ ඔබට පේනවා ඉස්සෙල්ලා HTML body කියලා ඒ තිබිච්ච ප්‍රකාශ දෙක අතරට අලුතෙන් ප්‍රකාශයක් ඇවිල්ලා තියෙනවා. head සහ /head. එහි head කියන්නේ තව අලුතෙන් එකතු වෙන tag එකක්. ඒ tag එක අවසන් වෙනවා /head මගින්. මෙහි ඇතුළත ලියවෙන්නේ title ගුරු ගෙදර ආයි title අවසන් වෙනවා. ඒකත් අලුතෙන් අප හඳුනා ගන්න tag එකක්. එහෙම නැත්නම් උසුලනයක්. මෙයත් අපි ක්‍රියාත්මක කර බැලුවොත් අපිට බලන්න පුළුවන් මේ ක්‍රියාත්මක කරාම මොකද්ද තියෙන වෙනස. open with Internet Explorer. එවිට ඔබට පේනවා ඇති ඉහළ ගුරු ගෙදර යන්නට අමතරව ඉහළිනුත් ගුරු ගෙදර යන්න සඳහන් වෙනවා. එය ටයිටල් එකක් අපි යොදන විට අපිට වෙබ් අතරික්සුවේ එවැනි ටයිටල් එක පැහැදිලිව පේනවා. ඒ අනුව අපිට බලා ගන්න පුළුවන් අපි ඉන්න වෙබ් පිටුවේ ඉන්නේ මොන පිටුවකද ඉන්නේ ටයිටල් එක එහි සඳහන් වෙන නිසා. එම නිසා ටයිටල් එකක් එදීම වැදගත් වෙනවා. ඉතා සරල ආකාරයෙන් වෙබ් පිටුව පිළිබඳ විස්තරයක් එහි අඩංගු කරලා හැකි වෙනවා. අපි ඊළඟ පිටුව දිහා බලමු. මෙම වෙබ් පිටුව සකස් කර තිබෙන්නේ තවත් HTML tag එහෙම නැත්නම් HTML උසුලන කීපයක් පැහැදිලි කරන්න. ඔබට පේනවා මේ කේතයේ මුල් ස්ථාන වෙනසක් නැහැ. එතන වෙනසක් දකින්නේ නැහැ. හැබැයි body යන්නේහි අපි ඉස්සෙල්ලා පැරා යටතේ ලියපු ප්‍රකාශය ඔබ දකිනවා h1 සහ h1 යන tag දෙක අතර තමයි ලියවිලා තියෙන්නේ. එම උසුලන දෙක අතර ලියවෙනවා ගුරු ගෙදර සිංහලෙන් ලියවෙනවා. ඒකම h3 යන tag එක යටතේ හැදෙන අපි හදන තැන යන්න ලියවෙනවා. අපි බලමු මේ h1 සහ h3න් කියවෙන්නේ මොනවද කියලා. එය h1 සහ h3 ඇති වෙනස්කම් මොනවද? ඔබට පේනවා මෙහි ගුරු ගෙදර යන මුල් පේලිය ටිකක් විශාල අකුරු. දෙවෙනි පේලිය හැදෙන අපි හදන තැන යන්න කුඩා අකුරු කුඩා විශාලත්වයක් සහිත අකුරු තමයි අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ h1 යන්න විශාලයි කියලා ඔබට පේනවා.
H3 යන්න කුඩා අකුරු ලැබෙනවා. මෙවැනි මේ H යන්නේ සඳහන් වෙන්නේ මෙහි heading යන්නයි. මාතෘකා යොදන විට අපි මේ H යොදා ගන්නවා. H1 සිට 6 දක්වා අංකයන් යොදා ගන්න පුළුවන් ඒ අකුරු වල විශාලත්වය අවශ්‍ය පරිදි. අපි බලමු ඊළඟ වැඩසටහන පිළිබඳව. ඊළඟට අපි බලනවා මේ ඉස්සර කතා කරපු HTML ශීර්ෂයන් එහෙම නැත්නම් heading පිළිබඳවමයි කියවෙන්නේ. අර H1 සිට H6 දක්වා අපිට මේ උසුලනයන් එහෙම නැත්නම් tags යොදා ගන්න පුළුවන්. එලෙස අපිට පුළුවන් විශාලත්වය අවශ්‍ය පරිදි මාතෘකා යොදන්න. දැන් HTML web පිටුවක view එක මොන කොයි ආකාරයෙන්ද කියලා බලමු. මේ අනිවාර්යයෙන්ම තිබිතු view එකක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් web පිටුවක තිබෙන ආකාරය තමයි මේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඔබ දැක්කා මීට ඉස්සෙල්ලා heading කියලා මේ HTML යටතේ head පටන් ගන්නවා, head අවසන් වෙනවා. ඒ වගේම body පටන් ගන්නවා, body යන කොටස අවසන් වෙනවා. ඒ අතරතුරේ අපිට මේ වගේ උසුලනයන් එහෙම නැත්නම් elements උසුලන යොදාගෙන elements හදා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟට මේ HTML කේතයන් මගින් වෙබ් පිටුවක පසුබිම් වර්ණය වෙනස් කරන ආකාරය. පසුබිම් වර්ණය වෙනස් කිරීමට අපිට මේ කේතය මේ ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. body යන්න මැදට BG කලර් සමානයි මේ කේතය යොදන්න පුළුවන්. මෙහිදී මේ හැෂ් ලකුණෙන් පසුව තියෙන්නේ hexadecimal අගයක්. මේ අකුරු දෙකකින් එක අගයක්, ඊළඟ අකුරු දෙකෙන් තවත් අගයක්, ඊළඟ අකුරු දෙකෙන් තවත් අගයක්. එනම් අගයන් 3ක් මෙහි සඳහන් වෙනවා. එනම් 0 සිට 255 අතර සංඛ්‍යාවන් 3ක් මෙම hexadecimal කේතයෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේ FF යන්න 0 සහ 255 අතර සංඛ්‍යාවක් වෙනවා. ඇත්තටම 255යි FF යන්නේ සඳහන් වෙන්නේ. එනම් RGB අගයන් මේ තියෙන්නේ. R යන්නට R කියන්නේ red, green, blue RGB යන වර්ණ තුනට යොදන සංඛ්‍යාත්මක අගයන් තමයි මේ සඳහන් වෙන්නේ. මේ 255 මේක 255යි බිඳුව අතර සංඛ්‍යාවක්, මෙයත් 255යි බිඳුව අතර සංඛ්‍යාවක්, වෙනස් සංඛ්‍යාවක්. මෙලෙස අපිට RGB අගයන් ආදේශ කිරීමෙන් අපිට වර්ණයක් සොයා ගන්න පුළුවන්. එලෙස ලබා ගන්න වර්ණයක් සහිත පිටුවක් අපිට මෙමගින් හදා ගන්න පුළුවන්. මේ BG කලර් කියන්නේ background color යන්නයි. මේ program එකේ ඒ code එක අපි යොදලා තියෙනවා. අපි ක්‍රියාත්මක කර බැලුවොත් අපිට බලන්න පුළුවන් එහි ප්‍රතිඵලය මොකක්ද යන්න. අපිට වර්ණයක් එයින් ලැබෙනවා. මෙලෙස අපිට වර්ණ යොදා ගන්න පුළුවන් අපගේ web පිටුවක. වෙනත් කේතයක් අපි ආදේශ කරොත් winning colors අපිට යොදා ගන්න පුළුවන්. ඔබට RGB colors විදිහට සකස් කරලා අපේ වෙබ් පිටුවක අන්තර්ගත කරන්න පුළුවන්. අපි ඊළඟ පිටුවට යමු. මේ පිටුවේදී ඔබට තවත් tag එහෙම නැත්නම් HTML උසුලන හඳුන ගන්න පුළුවන්. මෙහි ඇති H1 H3 යන අපි මීට ඉස්සෙල්ලා හඳුනාගත්තා. ඊට අමතරව ඔබ දකිනවා P මීට ඉස්සෙල්ලා අපි එකවරක් යොදාගත්ත P යන. නමුත් මෙහි වඩා පැහැදිලිව මේ පැරාග්‍රාෆ් යන්න යොදා ගන්න අයුරු පැහැදිලි වෙනවා. මේ පැරාග්‍රාෆ් යන්නේ අපිට ලබා ගන්න පුළුවන් ඡේදයක තියෙන ලක්ෂණ ලබා ගන්න පුළුවන්. අපි මේ ක්‍රියාත්මක කර බලමු. ඔබට පේනවා මේ පැරාග්‍රාෆ් යටතේ ඇති කොටස එකවර මේ විදිහට මේ ආකාරයෙන් ඡේදයක් ලෙස ලියවි තිබෙනවා. දැන් අප මෙම වින්ඩෝ එක එහෙම නැත්නම් මේ තිරය පුංචි කරොත් ඔබට පේනවා මේ පැරාග්‍රාෆ් එක යා කැමති ආකාරයට මේ පැරාග්‍රාෆ් එකක තියෙන ගුණාංග යටතේ කුඩා කරනවා එහෙම නැත්නම් විශාල කරනවා. මේක අපිට ලබා ගන්න පුළුවන් මේ පැරාග්‍රාෆ් යන
වචනය යොදාගත්ත නිසා. එහෙම නැත්නම් පේලි වෙන් වෙලා මීට වඩා වෙනස් ආකාරයකට තමයි අපිට දකින්න ලැබෙන්නේ. පාට හැඩසව කිරීම මෙම පිටුවෙන් අපේක්ෂා කරන්නේ අපිට පුළුවන් මේ වෙබ් පිටුවේහි ඇති පාටයන් අපිට අවශ්‍ය පරිදි දිස්වීමට එය ටෙක්ස්ට් ෆෝමැට් කරන්න. ටෙක්ස්ට් ෆෝමැටිං මේ පිටුවේ කරන ආකාරය තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඔබ මීට පෙර word processing වැනි පැකේජ් එක මෙම පාට හැඩසවි කිරීම එහෙම නැත්නම් ටෙක්ස්ට් ෆෝමැටිං යොදාගෙන ඇති. ඒ වගේම මෙහිදීත් යොදා ගන්න පුළුවන්. මෙහි ඇති පැරග්‍රාෆ් එකක් දිහා බලන්න. මෙතන ඇති පැරග්‍රාෆ් එකෙහි ඔබට දකින්න පුළුවන් National Institute of Education යන්න. එහි ආරම්භයේ සහ අවසානයේ B අකුර යෙදලා තියෙනවා. B සහ /B යෙදලා තියෙනවා. මෙමගින් මොකක්ද කියවෙන්නේ? මෙම ප්‍රදේශයේ ඇති ටෙක්ස්ට් එක එහෙම නැත්නම් ඒ පාඨය බෝල්ඩ් වෙනවා. වඩා වර්ණවත් වෙනවා මේ B අකුර යෙදීමෙන්. ඊට යට අපිට ආයි බලන්න පුළුවන් U අකුර තියෙනවා. U අකුර පටන් ගන්නවා, U tag එක පටන් ගන්නවා, ඒ වගේම U tag එක අවසන් වෙනවා. ඒ වගේම ආයිත් I tag එක එහෙම නැත්නම් I උසුලනය පටන් ගන්නවා, I උසුලනය අවසන් වෙනවා. I කියන එක ඔබ දන්නවා ඉටලික් යන්න. අතෙන්දී U යන්නෙන් අන්ඩර්ලයින් වීමත් යටින් ඉරක් ඇඳීමත් සිදු වෙනවා. ඉන්න අනතුරුව ඔබට බලන්න පුළුවන් SUP සහ /SUP තියෙනවා. මොකද්ද මේ SUP? තවත් තැනක ඔබට පුළුවන් SUB සහ /SUB බලන්න. මොනවද මේ? ඔබ මේ පෙර භාවිත කරලා ඇති සුපර්ස්ක්‍රිප්ට් සහ සබ්ස්ක්‍රිප්ට් යන්නයි මෙහි සඳහන් වෙන්නේ. අපි මේ ක්‍රියාත්මක කර බලන විට අපිට වඩා පැහැදිලි වෙයි. මෙය වඩා හොඳින් විශ්ලේෂණය කර බැලුවොත් ඔබට පෙනී යයි National Institute of Education යන්න මෙහි ඇති ටෙක්ස්ට් වලට වඩා දීප්තිමත් ලෙස එහි තියෙනවා. ඊට පස්සේ ඔබට දකින්න පුළුවන් ප්‍රෝග්‍රෑම් යන්නත් යටින් ඉරක් ලියවිලා තියෙනවා. ඒ සමගම 20th April යන්නේහි TH කියන අකුරු දෙක සුපර්ස්ක්‍රිප්ට් වී තිබෙනවා. ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම යටපෙළෙහි සබ්ස්ක්‍රිප්ට් වීම එනම් ස්ටුඩන්ට් এডুকেෂන් යන්න කුඩාවට යටින් ලියවී තිබෙනවා. මේ විදිහට අපිට සුපර්ස්ක්‍රිප්ට් සබ්ස්ක්‍රිප්ට් යන්න බලා ගන්න පුළුවන්. අපි ඊළඟ කේතය දිහා බලමු. ඒ පාට හැඩසවි කිරීමම තමයි මෙහිදී අපිට අකුරු වර්ගය තෝරගන්න අයුරු අකුරු වල ඇති හැඩය වෙනස් කරන හැටි, විශාලත්වය වෙනස් කරන හැටි සහ පාට වෙනස් කරන අයුරු අපිට බලන්න පුළුවන්. මේවට අපි කියනවා මේ එලිමන්ට් එකක තියෙන ගුණාංග තමයි මේ මොනවාද face, color, size යන ගුණාංග අපි දැන් වෙනස් කරන්නේ. මෙලෙස ෆොන්ට් යන ටැග් එක යොදා ගන්න අයුරු අපි ඊළඟ වැඩසටහනින් පැහැදිලි කරනවා. ඔබට පේනවා font size equal 6 යන්න පැහැදිලිව පේනවා. ඒ වගේම ඊට යටපෙළෙහි රතු පාට වර්ණයෙන් තමයි font size 3යි යන්න සඳහන් වෙන්නේ. සමානයි 3යි යන්න. නැවතත් font size සමානයි නැවතත් ඔබට පේනවා 4 යන්න. ඒ සමගම font size සමානයි 4 යන්න යටපෙළෙකට ඒ පෙළි තුනේම එකම ප්‍රකාශය. නමුත් එහි ෆොන්ට් වල වර්ගය වෙනස් වෙන අයුරු ඔබට බලා ගන්න පුළුවන්. මෙම කේතය දිහා බැලුවම අපිට බලන්න පුළුවන් මොනවද ෆොන්ට් වර්ග අපි යොදාගෙන තියෙන්නේ කියලා. බලන්න මෙහෙම කේතය දිහා බැලුවොත් අපිට පේනවා මුලින්ම font size 6 යන්න මුල්ම පෙළේ
මේ අපි වෙනද අනිත් වැඩසටහන් වල තිබුණු ප්‍රකාශනට අමතරව තියෙන ෆොන්ට් යන පේලි වල මුලින්ම තියෙන්නේ ෆොන්ට් සයිස් 6 යන්නයි. ඊට පස්සේ අපිට මේ ගුණාංග මේ තුනම යොදාගත් ආකාරය පේනවා ෆොන්ට් ඉදිරියේ. මොනවද? ෆොන්ට් සයිස් සමානයි 3, color red සහ ෆොන්ට් සයිස් 3යි යන්න. ඒකම ඔබ තවත් අලුතෙන් ටැග් එකක් ඔබ දකිනවා. මොකද්ද? br/. මේ br/ යන්නෙන් වෙන්නේ මේ වැඩසටහන මේ පේලියක ලියවෙන එක නවතිනවා, බ්‍රේක් වෙනවා. බ්‍රේක් කියන්නේ මේ දිගට ලියාගෙන යන ලියවීම අවසන් වෙනවා මේ බ්‍රේක් කියන්නේ. ඒක නිසා දෙවෙනි පේලියක තමයි ඊළඟ පේලිය ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා ෆොන්ට් එකේ ටයිප් එක, ඒ කියන්නේ face කියන එකකින් face Arial, ඊළඟ පේලියේදී Times New Roman, ඊළඟ පේලියේදී Verden කියන ඒ විදිහට වර්ග කීපයක් අපි යොදා ගන්නවා. ඒකම පාට බලන්න, පාට තියෙන්නේ තුනේම සඳහන් වෙන්නේ green යන්න. විශාලත්වය 4මයි. නමුත් ඔබට ෆොන්ට් වර්ගයේ වෙනස නිසා මෙහි හැඩය වෙනස දැක්කේ. අපි බලමු ඊළඟට තියෙන වැඩසටහන. දැන් අපි මුල් 10.3 අණු ඒකකයේ තමයි ක්‍රියාත්මක කරලා බැලුවේ. 10.4 ඒකකය අපි බැලුවොත් එහි සම්බන්ධි එහෙම නැත්නම් linked web පිටු නිර්මාණය කිරීම. මේ HTML භාවිත කරලා කොහොමද linked web pages සකස් කරන්න කියලා අපි බලමු. මේ නිපුණතා මට්ටම ක්‍රියාත්මක කරන විට අපිට ඒ ඉගෙනුම් ඵල ලබා ගන්න පුළුවන් මෙන්න මේ ලෙස. අධිසම්බන්ධික සලකුණු කිරීමේ භාෂාව පැහැදිලි කරයි. ඒ කියන්නේ HTML භාෂාව අපි ඉස්සෙල්ලා වගේම තවදුරටත් පැහැදිලි කිරීම සිදු වෙන්නේ. පරිශීලකයන්ගේ අවශ්‍යතාවය අනුව අදාළ බහුමාධ්‍ය වස්තු ඇතුළත් කර වෙබ් පිටුව සැලසුම් කරයි. වෙබ් පිටුවක් ලස්සන කිරීමට වඩා ප්‍රයෝජනත්ව සකස් කර ගැනීමට මේ බහුමාධ්‍ය මල්ටිමීඩියා යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ කෙලස සිදු කළ හැකිදයි අපි මෙහිදී අපේක්ෂා කරනවා ඔබට පැහැදිලි කරන්න. ඒ වගේම ඔබ ලබා ගන්නවා මේ හැකියාව මේ කාර්ය මේ පාඩම අවසන් වෙන විට. ඒ වගේම ඊළඟ ඉනුම් ඵලය වෙබ් පිටුෙහි දත්ත වගු සහ ලයිස්තු භාවිත කර සංවිධානය කරයි. වෙබ් පිටුවක් සකස් කරනවා මොනවද? දත්ත වගු, ලයිස්තු වැනි දේවල් භාවිත කරලා. ඒ වගේම මාධ්‍ය වස්තු වෙබ් පිටුවට ඇතුළත් කරනවා මේ පාඩම යටතේ. අපි බලමු මේ පිටුවේදී මොකක්ද කියවෙන්නේ යන්න. HTML සම්බන්ධක අධිසන්ධාන එනම් hyper links ගැන තමයි අපි මේ සඳහන් කරන්නේ. HTML සම්බන්ධක යනු අධිසන්ධාන යයි අපි කියනවා. මේ සම්බන්ධකයක් මත ක්ලික් කොට වෙනත් ලේඛනයකට පිවිසෙන්න පුළුවන්. ඒ කියන්නේ එක වෙබ් පිටුවක සිට තව වෙබ් පිටුවකට යන්න අපිට මේ කේතය යොදා ගන්න පුළුවන්. මේම hyper links මගින් එක පිටුවක සිට තව පිටුවකට යන්න පුළුවන්. ඒ සඳහා යොදා ගන්න කේතය පහත දැක්වෙනවා. එම කේතය ඇති ස්ථානයේ අදාළ පිටුවේ දිස්වෙන ස්ථානයේ අපි බැලුවොත් එම ස්ථානයට මවුස් ගෙනි ගොස් අපි බැලුවොත් මවුස්ගේ හැඩය වෙනස් වෙනවා. එම ස්ථානයේදී අතක් pointing hand අතක් පෙන්වුම් කරනවා මේ ස්ථානයේදී. එහි මොකද කියවෙන්නේ? h reference equal url. url යයි සඳහන් වෙන්නේ අපි යා යුතු පිටුවේ address එක. ඒ කියන්නේ web ලිපිනය තමයි මෙහි සඳහන් වෙන්නේ. ඒකම link text යන්න අපි යොදාගන්නේ mouse click කර යුතු text එක විදියට. මේ text එක තමයි අපි click කර යුත්තේ අර ඊළඟ පිටුවට යන්න. ඒකම මේ tag එක අවසන් වෙනවා /a යන්නේ. උදාහරණයක් ලෙස මේ පහළ පේනවා අපිට ni.lk එහෙම නැත්නම් www.ni.lk යන වෙබ් පිටුවට යන්න අවශ්‍ය නම්
එක පිටුවක සිට ඒක ලියවෙන්නේ visit NI කියන ටෙක්ස්ට් එක ක්ලික් කරාම NI වෙබ් අඩවියට යන්න අවශ්‍ය නම් මෙන්න මේ වගේ ටෙක්ස්ට් එකක් අපි යොදා ගන්න ඕන. මේ වගේ කේතයක් අපි යොදා ගන්න ඕන. මේ A කියන ටැග් එකෙන් පටන් අරගෙන A කියන ටැග් එක ආයිත් අවසන් වෙනවා. අපි බලමු මේක යොදාගෙන කරන වැඩසටහනක් ඊළඟට HTML සම්බන්ධක hyperlinks එනම් අධිසන්ධාන ගැන. මෙහි මුල් පේලි වෙනසක් නැහැ. ඉස්සෙල්ලා වැඩසටහන වගේමයි, ඉස්සෙල්ලා වෙබ් පිටු වගේමයි. නමුත් අපිට පේනවා මෙන්න මේ පේලියේදී A h represents equal ex බිඳුව යට හිස්තැනක් subjects.html. මේ පිටුවට මේ පිටුවේ නම වෙනත් එකක්. මෙන්න මේ වෙබ් පිටුවට යනවා මේ GC advanced level subject යන්න මත ක්ලික් කරොත් mouse මෙන්න මේ මත ඉබුවොත් අපිට පුළුවන් අර subjects.html කියන ගොනුවට යන්න. එම වෙබ් පිටුවට යන්න. ඒ වගේම යටපේලියේදී ඒ වගේම ex බිඳුවට grades.html යන්න මේ grades යන වචනය උඩ ක්ලික් කරොත් අපිට යන්න පුළුවන්. මේ අපි ක්‍රියාත්මක කර බලමු. ඔබට බලා ගන්න පුළුවන් ඒ පිටුවේ වෙබ් පිටුවේ තියෙන ලැබෙන බ්‍රවුසර් මත ලැබෙන ආකාරය. මෙහි GC Advanced Level Subjects මේ මොකද්ද මම මේ පෙන්වුම් කරන්නේ මේ ගුරුගෙදර වැඩසටහන යටතේ අපි වැඩසටහන නිර්මාණය කරන වීඩියෝ සකස් කරන විෂයන් මොනවද? මේ දැක්වෙන්නේ ඒ විෂයන් ටික. Chemistry, Physics, Combined Maths මේ වගේ විෂයන් අපිට අර සඳහන් වෙන්නේ වෙනත් පිටුවක. දැන් මොකද්ද මේ පිටුවේ ඇඩ්‍රස් එක? ex.subjects.html යන්න තමයි මේ ගොනුව. අපි ආයි back ගියොත් අර මුල් පිටුවට යනවා. නැවත අපිට grades යන්න එවුවොත් අපිට පුළුවන් ඒ grades කියන පිටුවට යන්න. මොනවාද grades? අපි මේ වැඩසටහනේදී ක්‍රියාත්මක කරන අපේක්ෂා කරනවා grade 5 videos පෙන්වුම් කරනවා. ඒ වගේම grade 6 to 9, grade 10 to 11, ඒ වගේම grades 12 and 13 යන පන්ති සඳහා ශ්‍රේණි සඳහා අපි වැඩසටහන ඉදිරිපත් කරනවා. ඉතින් මම අපේක්ෂා කරේ මේ පිටුවලට යන ආකාරය පැහැදිලි කරන්න. මෙහි ඔබට පේනවා ඇති මේ ස්ථානයේ ක්ලික් කරොත් තමයි එම පිටුවට යන්නේ. ආයි back ගියොත් අපිට පුළුවන් ඉස්සෙල්ලා පිටුවට එන්න. ආයි grades වලටත් එහෙමයි back ගියොත් ආයිත් යන්න පුළුවන්. අපි බලමු ඊළඟ වැඩසටහන මොකක්ද කියලා. මෙහි hyperlinks යටතේ අපි විෂයන් පැහැදිලි කරන පිටුව තමයි මෙහි සඳහන් වෙන්නේ. මෙහි මේ පිටුවේ ඇති විෂයන් chemistry, physics, combined mathematics ඒ ආකාරයෙන් ලියවිලා තියෙනවා. ඒ කෙලවර හැම විෂයක් කෙලවරෙම break යන්න සඳහන් වෙනවා. එමගින් පේලින් පේලිය ඒ විෂයන් දිස්වීම සිදු වෙනවා. මෙහි සියලුම විෂයන් අන්තර්ගත වෙනවා විෂයන් 17ක්. අපි මේ ආකාරයෙන්ම පිටුවක් ආයොදාගෙන තියෙනවා අර විෂය පන්ති ශ්‍රේණි මොනවද යන්න. ශ්‍රේණි සඳහන් කිරීම සඳහා මේ ආකාරයෙන්ම තව පිටුවක් යොදාගෙන තියෙනවා. අපි බලමු ඊළඟ වැඩසටහන. ඊළඟ වෙබ් පිටුව. මෙහිදී අපි නව එකකයකට යන්න බලනවා. මෙහි සඳහන් වෙනවා ලයිස්තු යොදා ගන්න ආකාරය. අපිට පුළුවන් ලයිස්තු වර්ග 3ක් යටතේ කේතයන් ලියන්න. පටිපාටිගත ලයිස්තු, පටිපාටිගත නොවන ලයිස්තු, විස්තරාත්මක ලයිස්තු. මේ ආකාරයේ ලයිස්තු වර්ග 3ක් තිබෙනවා. ඒ කියන්නේ පටිපාටිගත ලයිස්තු කියන්නේ ordered list. පටිපාටිගත නොවන ලයිස්තු කියන්නේ unordered list. විස්තරාත්මක ලයිස්තු කියන්නේ definition list. මේ
අපි ඊළඟ පිටුවේ බලමු මේ මුල් වර්ගය කොහොමද ordered list එකක් යොදා ගන්න ආකාරය. order list එකක elements වෙන්නේ නැත්නම් tags දෙකක් යොදා ගන්නවා මොනවද? OL සහ /OL යන. OL සහ /OL යන. එමගින් තමයි අපි කියන්නේ මේ order list එකක් කියන එක. එහෙම නැත්නම් පටිපාටිගත ලයිස්තුවක් කියලා සඳහන් වෙන්නේ එමගින්. එහි එක අවයවයක් ලියන්න LI යන යොදා ගන්නවා. list item. ඒකම list item අවසන් වෙනකොට /LI අපි යොදා ගන්නවා. මේ තියෙන්නේ අපේ ඉස්සෙල්ලා ප්‍රෝග්‍රෑම් එකෙහි ඉස්සෙල්ලා වෙබ් පිටුවේහි විෂයන් මේ ordered list එකක් යොදාගෙනම මේ මොනවාද පටිපාටිගත ලයිස්තුවක් යොදාගෙන මේ විෂයන් පෙන්වන ආකාරය. මෙහි පළවෙනිම අපිට දකින්න පුළුවන් OL යන්න. මේ වැඩසටහන මේ කේතයන් ඔක්කොම අවසන් වුණාට පස්සේ /OL දකින්න පුළුවන්. ඒ අතරතුරේ LI සහ /LI හැම විෂයක් කෙලවරේම දකින්න පුළුවන් දෙපැත්තේ LI ආරම්භයේදී /LI අවසානයේදී. ඒ කියන්නේ list item එකක් වෙනවා ඒක. දෙවෙනි list item එක වෙනවා physics. ඒ විදිහට list item අපිට දකින්න පුළුවන්. මේ ක්‍රියාත්මක කර බලුවොත් අපිට බලන්න පුළුවන් මේ වැඩසටහන ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් තුනක් තිබුණා. වෙබ් පිටු තුනක් තිබුණා. මේ link කියන පිටුව අංක 9 යටතේ තියෙන වෙබ් පිටුවේහි අපි යන්නේ අර list එකක් සහිත මේ බලන්න list එකක් සහිත විෂයන් වලට තමයි යන්නේ. මෙහි අංක යෙදී ඇති ආකාරය බලන්න 1 2 3 4 විදිහට අංක යෙදිලා තියෙනවා 17 16 දක්වා. මෙහි අංක යෙදුනේ අපි ordered list එකක් විදිහට එහෙම නැත්නම් පටිපාටිගත ලයිස්තුවක් විදිහට අපි මේක යොදාගත් නිසා. අපි නැවතත් back ගියොත් අපිට බලන්න පුළුවන් grades වලට ගියොත් මේ තියෙන්නේ unordered list එක. ඒ කියන්නේ පටිපාටිගත නොවන ලයිස්තුවක් තමයි මෙහි දැක්වෙන්නේ. මෙහි අපිට යොදා ගන්න පුළුවන් බුලටයන්. කුඩා තිත් යොදාගෙන තියෙනවා ඔටෝමැටිකලි අපිට ඉබේම ලැබිලා තියෙනවා මේ ආකාරයේ unordered list එකක් හදනකොට එම බුලටයන් යෙදෙනවා. මේ විදිහට අපිට වැඩසටහන සකස් කරන්න පුළුවන්. මෙම බුලටයන් යොදාගෙන unordered list එකක් අංක යොදාගෙන ordered list එකක් ඉබේම සකස් වෙනවා. අපි බලමු ඊළඟට ඇති වෙබ් පිටුව. අපි ඉස්සෙල්ලා සඳහන් කරා අපි පෙන්නපු අර වර්ග තුනෙන් unordered list එක UL යොදා ගන්නවා. ordered list එක අපි ඉස්සෙල්ලා යොදාගත්තේ OL යන්න. මෙහි UL යන්න unordered list යන්න සඳහන් වෙන්න UL යන අකුරු දෙක යොදා ගන්නවා. list item යන්නේ වෙනසක් නැහැ. list item ඒ විදිහටම තමයි යොදාගන්නේ. අපි ඊළඟ වැඩසටහන බලමු. ඊළඟ වෙබ් පිටුව. මෙහි අපිට පේනවා unordered list එහි ඇති කේතය කුමක්ද කියලා. අපි ඉස්සෙල්ලා කිව්ව ආකාරයට UL සහ /UL අතර list item අඩංගු වෙලා තියෙනවා. දැන් මේ definition list එක. definition list එක තියෙන ආකාරය අපි බලමු. definition list එකක තියෙනවා DL යන්න සහ DT tag යදෙනවා. ඒකම DD tag යදෙනවා. DT යන tag එක මාතෘකාවක් ලෙස අපිට දකින්න පුළුවන්. DD යන්න එහි ඇතුළත ඇති අවයව අපිට බලන්න පුළුවන් DD යටතේ. නැවතත් අපිට දකින්න පුළුවන් DT යන්න ටෙලිකාස්ටිං යන්න නැවතත් ප්‍රධාන මට්ටම එකක්. මෙහි ප්‍රතිඵලය මෙහි ක්‍රියාත්මක කරන විට අපිට දකින්න පුළුවන් මේ ආකාරයට. අපිට බලන්න පුළුවන් මේ TV ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කරන ප්‍රකාශයක් තමයි මේ ලිස්ට් එකෙන් පෙන්වන්නේ.
ප්‍රෝග්‍රෑම් ඩියුරේෂන් යන්න සහ ටෙලිකාස්ටිං යන්න ප්‍රධාන මට්ටමේ තිබුණු අවයව ඊට යට අනිත් අවයවයන් ඊට වඩා එක ස්ථානයක් ඇතුළට ගොස් තිබෙනවා. ඒයින් කියවෙන්නේ DT යටතේ ඇති DT යන්නෙන් ආරම්භක අවයවය මේ ඇතුළේ ඇති අවයවයන් DD යන්නෙන් සඳහන් වෙනවා. මේ ආකාරයට අපිට වෙබ් පිටුව දිස්සෙනවා. අපි බලමු ඊළඟට ඉමේජ් එකක් යොදා ගන්න ආකාරය. අපි මෙම වෙබ් පිටුවෙන් ඉදිරිපත් කරන්න යන්නේ රූපයක් කොහොමද අපේ වෙබ් පිටුවකට ඇතුළත් කරන්න යන්නයි. මෙහිදී ඔබට පේනවා අර ඉස්සෙල්ලා පරිදි img යන ටැග් එක මේකේ අවසන් වෙන ටැග් එකක් අපිට පේන්නේ නැහැ. එහි අන්තර්ගතය src යන්නෙන් අපේ මෙම පින්තූරේ තියෙන නම හෝ තියෙන ස්ථානයත් එක්ක නම මෙහි සඳහන් කළ යුතුයි. ඒකම මේ පින්තූර ගැන විස්තරයක් අපේ මේ පින්තූරේ උඩ මවුස් ගෙනී ගොස් තබාගෙන ඉන්න විට මේ ප්‍රකාශය අපිට බලන්න පුළුවන් වෙනවා. ඒකම මේ පින්තූරය අපේ තිරයට වඩා විශාල වනවා නම් අපිට එහි විශාලත්වය මහත මගින් කියන්න පුළුවන්. width equal 300යි කියලා තියෙන්නේ පික්සල් 300ක විශාලත්වයෙන් මේ දිස්වන්න යන්නයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි ගුරුගෙදර වැඩසටහන එක අවස්ථාවක රෙකෝඩ් කරපු දර්ශනයක්. ඒ පින්තූරය අපිට බලන්න පුළුවන් මේ වෙබ් පිටුවට අන්තර්ගත වෙලා තියෙනවා. අර අපේ ඒ ගොනුව මගින් පින්තූර දාලා JPEG ෆයිල් එක මගින් අපේ පින්තූරය දිස් වෙනවා මේ වෙබ් පිටුවේ. අපි ඊළඟ අවස්ථාවට ගියොත් අපි එහි සඳහන් වෙන්නේ HTML මගින් වගුවක් සකස් කරන ආකාරය. එනම් ටේබල් එකක් සකස් කරන ආකාරය. ටේබල් එකක් යොදාගන්න ටේබල් යන ටැග් එක. එහෙම නැත්නම් ටේබල් යන උසුලනය සහ tr th td යන ටැග් අපි භාවිතා කරනවා. ටේබල් යන්න මගින් ටේබල් ආරම්භය, ටේබල් අවසානය නැවත /table, tr මගින් පේලියක් ආරම්භ කරනවා. වගුවක පේලියක් ආරම්භ කරනවා. පේලිය මැද අපි මුල්ම මාතෘකා පේලිය th මගින් නම් කරනවා. එයාගේම ඇතුළත ඇති පේලි වල එක සෙල් එකක් එහෙම නැත්නම් එක කෝෂයක් අපිට ගන්න පුළුවන් td මගින්. ඒ වගේම td අවසන් වෙනවා /td මගින්. th පවා අපි අවසන් වෙන්නේ /th මගින්. ඔබට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ තියෙන්නේ th මගින් දීපු මාතෘකා පේලිය. මේ තියෙන්නේ ඊතරු tr කියන්නේ එක පේලියක්, td මගින් එක කොලම්යක් බැගින් වෙන් කිරීමක් සිදු වුණා. මෙහිදී අපි අවසාන වැඩසටහන අවසාන වෙබ් පිටුව සඳහන් කරන්නේ මල්ටිමීඩියා ඔබ්ජෙක්ට් එකක්. එහෙම නැත්නම් බහුමාධ්‍ය වස්තුවක් අපේ වෙබ් පිටුවට අන්තර්ගත කරන්න කෙසේද යන්නේ. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ඒ H reference මගින්ම මෙම ගොනුවේ MP4 වර්ගයේ එනම් මූවි ක්ලිප් එකක් අපිට යොදා ගන්න පුළුවන්. මේ මූවි ක්ලිප් එකට ඇති මේ H reference යටතේ ඉදිරිපත් කළා. ඒ සමගම එය ක්ලික් කළ යුතු ටෙක්ස්ට් එක මේ සඳහන් වෙනවා. මෙමගින් අපිට පුළුවන් එම වීඩියෝවක් කුඩා වීඩියෝවක් ක්‍රියාත්මක කරන්න. මෙම මල්ටිමීඩියා යොදාගෙන ඇති මේ වෙබ් පිටුව ක්‍රියාත්මක කර බලමු. මේ ගුරුගෙදර මේ මාතෘකාව යටතේ අපිට පෙන්වුම් කරනවා ICT සබ්ජෙක්ට් යන්න අපි ඉස්සලා පෙන්වන ආකාරයේ වීඩියෝ වැඩසටහනකට සම්බන්ධ කරලා තියෙනවා. අපි ඒක ක්ලික් කරොත් ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ආදරණීය දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන ලැබුවා මේ 10 ඒකකයේ 10 නිපුණතාවෙහි මුල් ඒකක. අපි 10/5 අණු ඒකකයේ සිට ඊළඟ දවසේදී අපි සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. එහෙමනම් අපි නැවත ඒ වැඩසටහනේදී හමු වෙමු. ආයිබෝවන්.